ඔබට රටට හැමට දලදා හිමිසරණින් යහපතක් වේවා. නිකිනි පුරපසළොස්වක පෝදා ධර්ම සාකච්ඡාව තුළින් ඔබට කතා කරන්නට සූදානම් වෙන වෙලාවේ ලෝකේ පුරාම අපිව බලන පින්වන්ත අපේ හාමුදුරුවනේ පොඩි හාමුදුරුවනේ මෙහෙණින් වහන්සේ ඒ වගේම පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණ සිටින අපේ පින්වන්ත උපාසක උපාසිකාවනි. අද හරි අපූරු දෙයක් මාතෘකාවක් සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම ප්‍රිය කරන අපි හැමෝම ළඟ තිබිය යුතු ෆිටක මිනිසුන්ගෙන් ගිලිහි යන තිරිසනුන් තුල අපි දකින මේ උදාර ගුණධර්මය සමාජයේ තිබේ නම් කතරම් වටිනවාද? මේ ගැන කියද්දී ගීතයක තිබෙනවා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ කියලා. මොකද්ද කියලා ඔබෙන් ඇහුවොත් ඒ මනුස්සකම සාකච්ඡාවෙන් අද අපි කතා කරන්නේ මනුස්සකම ගැන. ඒ මනුස්සකම ගැන කතා කරන්නට අද ධම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ අපේ පූජනීය ස්වාමින් වහන්සේ ඒ වගේම දේශකතුමා පිළිගැනීම මුලින්ම කළ යුතු වෙනවා. එනිසා පින්වතුනි අපි කල්පනා කළා මේ අවස්ථාවට වැඩම කරවා ගන්න මේ මනුස්සකම ගැන කතා කරන්න මනුස්සත්වයෙන් උත්තරීතර ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවගත යුතුයි කියන කාරණාව දෙහිවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිකාරී ඒ වගේම මැණික් කොත්වෙහෙර සදහම් පදනමේ ගරු සභාපති දෙවිල මධ්‍ය මහාවිද්‍යාලයේ ධර්මාචාර්ය ප්‍රවීණ ගත් කතුවර ශාස්ත්‍රපති තලංගල්ලේ සුදම්ම අපේ ගෞරවණීය ස්වාමින් වහන්සේ වැඩමවා වදාලා අපේ හාමුදුරනේ පාදාභිවන්දනෙන් යුතුව අවසර ප්‍රාර්ථනා කරමින් පිළිගනු ලබනවා. ඒ වගේම මේ මනුස්සකම ගැන කතා කරන්නට පැවිදි පාර්ශවයෙන් අපි සාකච්ඡා කරන අතරත පින්වතුනි අපි අද මේ පිළිබඳව කතා කරන ගිහි පාර්ශවයනොත් මේ සාකච්ඡා මණ්ඩපයට අවශ්‍යම කරන චරිතයක් කැඳවා ගන්නවා. ඔහු බොහෝ කලක් දරුවන්ගේ නුවණැස පාදන්නට ශිෂ්‍යත්ව දරුවන්ගේ නුවණැස පාදන්නට සාර ධර්ම ප්‍රවර්ධනය කරන්නට ජාතික මෙහෙවරක් සිදු කළ මේ සාකච්ඡා මණ්ඩපයට නැතුවම බැරි චරිතයක් අපි කැඳවා ගත්තා. ඒ තමයි ජාතික සාර ධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය ප්‍රීති කුලතුංග මැතිතුමනි. ඔබතුමාවත් ඊටාම ගෞරවයෙන් සිහිපත් කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි මනුස්සකම ගැන කතා කරන්නේ මම මුලින් සිහිපත් කළ පූර්විකාව තුල පින්වතුනි කාසිවලට ගන්නත් බැරි කාසිවලට දෙන්නත් බැරි මනුස්සකම. එක වෙලාවක අපේ ගායිකාවක් කියනවා කොළොම් තොටෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කියලා. හැබැයි අපේ රටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට කියලා. අපේ හාමුදුරනේ අවසරයි අපි මනුස්සකමට කොහොමද ප්‍රවිෂ්ඨ වෙන්නේ? අවසරයි අපේ හාමුදුරන් වහන්සේ. තිරුවන් සරණයි ඔබ සෑම දිනාටම අපේ ප්‍රීති මහත්මයා ප්‍රධාන ඔබ සෑම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවනේ අපට ලෞතුරා බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර දේශනාවල මේ මනුස්සකම ගැන මනුස්සත්වය ගැන මිනිසත් බව ගැන දේශනා කරලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ ඊටාම දුර්ලභ කාරණයක් ලෙස. මේ විශේෂයෙන්ම මිනිසෙක් වෙලා ඉපදෙනවා කියන එක ඊටාම දුර්ලභ කාරණයක් ලෙස තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේ කාරණය ඇත්තටම මිනිසුන් වෙලා ඉපදිච්ච අපි හැමෝටම මේක ටිකක් වටහා ගන්න පුළුවන්කමක් තිබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ මොකද බොහෝ කෙනෙක් හිතනවා මේ මනුස්සකම කියන එක මේ මිනිසත් බව කියන එක මේ මිනිස්කම කියන එක අපට ඉබේම මේක ලැබිච්ච දෙයක් කියලා.
නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනා තුළ විමසලා බලනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ මනුස්සකම තමයි මේ ලෝකේ දුර්ලභම කාරණේ. මේ මිනිසෙක් වෙලා ඉපදෙන. දැන් අපේ හාමුදුරනේ අපි ඔබ වහන්සේලා මේ පින්වතුන් අපි හැමෝම මේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. මේක ඊටාම දුර්ලභ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ දුර්ලභ කාරණා 4ක්. දුර්ලභංච මනුස්සත්තං කියලා එතන පළවෙනි එක දේශනා කරන්නේ. මිනිස්කම මිනිසෙක් වෙලා ඉපදෙන එක දුර්ලභයිලු. ඒ වගේම බුදුහරයෙක්ගේ පහළ වෙච්ච කල්පයක කාලයක දැන් අපි ඔයත් ඉන්නේ මේ බුදුවරු 4 නමක් පහළ වෙච්ච මහා භද්‍ර කල්පයක. ඒතොර එහෙම කාලෙක ඉපදෙන්න ලැබිච්ච එක වෙන එක දුර්ලභයිලු. ඊළඟ කාරණේ තමයි සන සම්පත්තිය. මේකත් ඇත්තරම මනුස්සකමත් එක්ක අපේ හාමුදුරනේ සම්බන්ධයි. සන සම්පත්තිය කියලා කියන්නේ මේ සන සම්පත්තිය තුල තමයි තියෙන්නේ මේ මනුස්සකමේ දුර්ලභ. ඇයි මේක මේ තරම් මිනිසත් ආත්මය ලබා ගන්න දුර්ලභ කියන කාරණේ ඒ කාරණේත් එක්ක තමයි විස්තර වෙන්නේ. ඊළඟ කාරණේ තමයි හාමුදුරනේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම දුර්ලභයිලු. ඉතින් මේ කාරණා හතරම හාමුදුරනේ මේ දුර්ලභ කාරණා හතරම අපට ලැබිලා තියෙනවා. අපි ලබාගෙන තිනවා. ඒ අතින් බැලුවාම අපි කොච්චර වාසනාවන්තද. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන අපේ හාමුදුරනේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මනුස්සාත්මය ලබන එක එතනක් දේශනා කරන හරිම දුර්ලභ කාරණයක් කියලා. අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ එක තැනකදී ඔය සංයුත්ත නිකායේ නකසිකා කියලා සූත්‍රයක් දේශනා කරනවා අපේ හාමුදුරනේ. ඔය නකසිකා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ නියපොත්තට ගන්නවා පස් ටිකක්. අරගෙන බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ නියපොත්ත මත තියෙන පස්ද වැඩි මේ පොළවේ තියෙන පස්ද වැඩි කියලා. එතකොට ස්වාමින් වහන්සේලා බුදුහාමුදුරුවන්ට උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ මේ පොළවේ තියෙන ප්‍රමාණය ඊටාම ස්වල්පයයි. මේ නියපොත්ත මත තියෙන ප්‍රමාණය ඊටාම ස්වල්පයයි. පොළවේ තියෙන ප්‍රමාණය ඊටාම විශාලයි කියලා ස්වාමින් වහන්සේලා උත්තර දෙනවා. එතකොට අපේ හාමුදුරනේ බුදුහාමුදුරුවෝ ප්‍රති උත්තර දෙනවා මහණෙනි මෙන්න මේ වගේ තමයි මේ මිනිස්සුયો වෙලා මේ අපි ඔයත් වගේ මේ මිනිස්සුયો වෙලා මේ මනුස්සාත්ම ලබලා නැවත මනුස්සාත්මයක් ලබන්නේ මේ නියපොත්ත මත තියෙන තරම් ස්වල්ප ප්‍රමාණයක් කියලා. එතකොට මේ පොළවේ තියෙන තරම් ප්‍රමාණයක් කොහෙටද යන්නේ? අන්න ඒකයි අපේ හාමුදුරනේ මේක දුර්ලභයි කියන්නේ. ඒ කියන්නේ අපේ හාමුදුරනේ බුදුහාමුදුරේ එතන දේශනා කරන අපේ හාමුදුරනේ අපි මේ මිනිසෙක් වෙලා අද මේ ඉපදිලා තියෙන්නේ කොච්චර තැන් වලින් පෙරිලහිල්ලද බලන්න. ඒකයි බුදුහාමුදුරුවෝ මේ කාරණේ දුර්ලභයිම කිව්වේ මේ මිනිස් බව ලබා ගැනීම. අපේ හාමුදුරනේ සතර අපායක් තියෙනෝනේ අපිට. දැන් අර බුදුහාමුදුරුවෝ දේශනා කරේ වැඩිම ප්‍රමාණයන්නේ සතර අපායට. ඒතකොට මේ සතර අපායෙන් අපේ හාමුදුරනේ නිරයන් තියෙනවා 136ක්. 136ක් තියෙනවා. දැන් ඔය ඇත්තෝ අපි මේ කවුරුවත් ඒ නිරය වල මේ භවයේදී වැටිලා නැහැ. ඒ නිසානේ මේ මනුස්සාත්ම ලැබලා තින්නේ. ඒතකොට එතනින් ඔන්න අපි පෙරිලැහිල්ලා තියෙනවා. 136කින් අපි පෙරිලැහිල්ලා. ඒකයි මේ දුර්ලභ. ඊළඟට හාමුදුරනේ අපේ හාමුදුරනේ තිරිසන් ලෝක අනන්තයි අප්‍රමාණයි. තිරිසන් දැන් මේ ශාලාව ඇතුලේ දැන් බලන්නකෝ මේ අවටම මේ තිරිසන් සත්තු කොච්චර ඉන්නවද කියලා අපි බලන්නකෝ මේ කූඹි ගුලක් අරගෙන බැලුවාම ওই කූඹි ගුලේ කොච්චර කූඹි ඉන්නවද? වේ තුඹසක් අරන් බලන්න වේ තුඹසි කොච්චර වේයෝ ඉන්නවද? සාගරයේ දිහා බලන්න සාගරයේ කොච්චර මාළු ඉන්නවද? එතකොට ඒ තරම් තිරිසන් ලෝකෙකිනුත් අපි බේරිලා ඇහිලා තියෙන්නේ. එතන ඒකයි දුර්ලභයි. ඊළඟට තිරිසන් ලෝක අනන්තය අප්‍රමාණයි. ඒ වගේම අපේ හාමුදුරනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ප්‍රේත ලෝක 4ක් තියෙනවා. පාංසු පිසාචික, පුබ්බ පිසාචික, නිජ්ජානත්තන්නිකා, පරදත්තූප කියන ප්‍රේත ලෝක 4ක් තියෙනවා. ඔය හතරෙනුත් අපි බේරිලා ඇහිලා තියෙන්නේ. බලන්න දැන් අපි කොච්චර දුර්ලභ නැද්ද කියලා. ඒතොර ඒ හතරෙනුත් බේරිලා. ඊළඟට අසුර ලෝක 5ක් තියෙනවා. ඔය අසුර ලෝක 5ෙනුත් අපි බේරිලා ඇහිලා තියෙන්නේ. ඒතොර ඒ 5ෙනුත් බේරිලා නේද? එතකොට මෙන්න මේ තැන් වලින් වැටුනොත් සසර ඒවයි ගෙවන කාලය අනන්තයි අප්‍රමාණයි. අනන්තයි අපේ හාමුදුරුවනේ අපට ආසන්නවම තියෙන සංජීව නිරය අටමහා නිරයන්ගෙන් එකක් තමයි අපේ හාමුදුරුවනේ සංජීව නිරය. සංජීව නිරයේ ආවුස කොච්චරද කියන එක අපේ බණ පොතේ තියෙනවා. සංජීව නිරයේ ආවුස මනුස්ස ලෝකේ අවුරුදු 90ක්. අපි මේ මනුස්ස ලෝකේ අවුරුදු 90ක් සංජීවයේ එක දවසයිලු.
සංජීවයේ එක දවසයිලු. එතකොට ඒ වගේ දවස් 30ක් හැදිලා මාසයක් එනවා. ඒ මාස 12 හැදිලා අවුරුද්දක් හැදෙනවා. ඒ අවුරුදු 500කට ආවුස තියනවලු අපේ හාමුදුරුවනේ. ඉතින් බලන්න ඒකට වැටුනොත් එහෙම මොන තරම් කාලයක් අපිට ඉන්න වෙයිද? එතකොට එහෙමනම් මේ මනුස්සාත්මෝ ඒත් අපි ලැබපු මේ මනුස්සාත්මය දුර්ලභයිද නැද්ද? කොච්චර දුර්ලභයිද? මොන පින් කරලාද අපි මේක ලබාගෙන තින්නේ? අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මනුස්සාත්මේ දුර්ලභයි කියන එකට තව ලස්සන උපමාවක්. ඔය ඇත්තෝ දැකලා තියෙනව නේද? අහලා තියෙනව නේද? කන කැස් බෑවා. කන කැස් බෑව අපේ හාමුදුරනේ අවුරුදු 100කට සැරයක් ගොඩබිමට එන්නේ. එතකොට ඒ කන කැස් බෑව ගොඩබිමට ඇහිල්ලා ලෝකේ දකින්න නම් කන කැස් බෑවගේ ඇස් වලට වැටෙන්න ඕන, ඇස් සමීපයට එන්න ඕනලු විය ගහකුත් විය සිදුරක්. විය ගහකුත් මදි විය සිදුරක්. දැන් විය ගහ කියලා කියන්නේ මොකද්ද? මේක බලන්න මේ දේශනාව කොච්චර බැරෑරුම් බුදියට බුදුහාමුදුරුවෝ අපට මේ කාරණේ දේශනා කළා තියෙද මේ උපමාවෙන්. විය ගහ කියලා කියන්නේ අර මිනිස්සුયો ගොවියෝ වපුරන්න ඒ නගුල ගැට ගහලා හරකුත් එක ඇදගෙන යන විය ගහනේ. ඉතින් කාලයක් යනකොට ඔය විය ගහ ගොවියෝ මොකද කරන්නේ? පමණක් වෙලාවට විය ගහ දිරුවාම ඕක කඩලා ලිපේ දාන්න ගන්නවා. පමණක් ගොවියෝ ඔය ගාම යන ගාම මේ විය ගහ වැඩක් නැත්තම් කැලේට වීසි කරනවා. ඉතින් ඔය විය ගහ මහා වැස්සක් වැහැලා අර කැලේ යට වුණාට පස්සේ කැලෙන් ගහගෙන යනවා කොහෙටද? ගඟට. ගඟෙන් ගහගෙන යනවා මුහුදට. මුහුදේ යනවා ගියාට පස්සේ තමයි අර ගොඩට එන කන කැස් බෑවගේ ඇහැ ළඟට සමීප වුණොත් තමයි ඒ කන කැස් බෑව ලෝකයේ දකින්නේ. කොච්චර අපහසු දෙයක්ද? කොච්චර දුර්ලභ දෙයක්ද? අන්න ඒ නිසා තමයි අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුර්ලභංච manussත්තං. මේ මනුස්ස ආත්මය ලැබීම ඊටාම දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවෝ දැන් මාතෘකාවේ සඳහන් කරා manussත්වය, මිනිසත්කම. බුදුහාමුදුරුවෝ දේශනා කරන මිනිසත්කම ඊටත් වැඩිය දුර්ලභයි. දැන් මේ මිනිස්සුયો උනාට ඔක්කොම මිනිස්සුયો උනාට මිනිසත්කම හැමෝටම තියෙද? මිනිසත්කම හැමෝටම නැහැ. එහෙනම් මිනිසත්කම ඊටත් වැඩිය දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ නිසා අපේ හාමුදුරුවනේ එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ මනුස්සාත්මය ලබා ගැනීම ඊටාම දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්සාත්මය ලබා ගත්තට පස්සේ ඒ මිනිසත් බව ලබා ගැනීම ඊටත් වැඩිය දුර්ලභයි කියලා තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ. ඔව් අපේ හාමුදුරනේ. දැන් අපිට හොඳටම පැහැදිලි පින්වත්නි මිනිසත් බව කියන එක දුර්ලභංච manussත්තං කියලා විවිධ දේශනා බුද්ධ දේශනාව තුළ තිබෙනවා. මිනිසත් ආත්ම භාවයක් ලබනවා කියන එකයි. කියන්නේ මේ සමස්ත ජීවි කොටස අතරින් පෙරිලා බේරිලා එකතු වෙලා මිනිස්සෙක් වෙනවා කියන එක හිතන තරම් ලේසි නෑ. මිනිස්සෙක් වෙන්න අමාරුයි. ඒ අමාරු මනුස්ස ජීවිතය තමයි අපි මේ ලබලා තියෙන්නේ. ඒක අපේ හාමුදුරුවෝ හරි අපූර්වට උපමාවක් බුද්ධ දේශනාව තුළ ලෝ වැඩ සංග්‍රහයෙහිම මේක හරි අපූර්වට විස්තර කරනවා අපේ හාමුදුරනේ. මේ කන කැස් බෑවා වියසිතුරෙන් හඳ දකින්නවා කියන එකට අවුරුදු 100කට සැරයක් කැස් බෑවෙක් උඩ එන්නත් ඕනේ. වියගහ පා වුණාට බෑ. අවුරුදු 100කට සැරයක් කැස් බෑවෙක් උඩ එන්නට ඕන. ඊට පස්සේ ඒ එන උඩ එන කැස් බෑවට අර වියගහක් පා වෙන දවසක් වෙන්නත් ඕන. ඒකේ සිදුර තියෙන්නත් ඕන. සිදුර නැති වෙන්නත් බෑ. ඕකේ ඔහොම සම්භාවිතාවයක් තියෙනවනේ අපේ හාමුදුරනේ. ඉතින් මේ කතා ටික අතරේ ඔබටයි මටයි දැනෙනව නේද පින්වත්නි මේ සසර බිය කියන එක. මේ සසර බිය දැනගෙන අදාදම පින් කරන්න කියලායි බුදුහාඳුර අනුදැන වදාලේ. ප්‍රීතිකුලතුංග මැතිතුමනි ඔබතුමාගේ පැත්තටයි මම අවධානය යොමු කරන්නේ. මේ කතාවක් තියෙනවා මෙන්න මෙහෙම. අපේ ගායක මහත්මයෙක් ගායනා කරනවා සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සොනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන කියලා. මේකේ කියනවා ලස්සන කතාවක්. සබඳ අපි කඳු නොවෙමු. මේ මනුෂ්‍යත්වය ගැන කියද්දි කියනවා අපි කඳු වෙන්න හොඳ නැහැ. කඳු දෙකක් වුණොත් එක්කෙනාට එක්කෙනා උස කවුද ලොකු කවුද ශක්තිය කවුද කියලා බලන්න දෙපැත්තකින් නැගී සිටිනවා. හැබැයි ඔහු යෝජනාවක් කරනවා ගුණදාස කපුගේ මහත්මයා යෝජනාවක් කරනවා මොකද්ද? අපි සුනිල දිය දහර වෙමු. දිය දහරක් වුණොත් පීල්ලෙන් වැටුණත් වහලෙන් වැටුණත් අඹ ගහෙන් කොස් ගහෙන් දෙල් ගහෙන් වැටුණත් ගලන්න වෙන්නේ එකම ඇලකට වෙලා. මනුෂ්‍යත්වයේ උතන තියෙනවා කියලා මං හිතනවා.
ප්‍රීතිකුලතුංග මැතිතුමනි එතනින් පටන් ගන්න පුළුවන්. මනුස්සකම ගැන කතා කරන්න හොඳම තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. මොකද අද මනුස්සකම නැති වෙන වෙලාවක. ඒකට හොඳම මනුස්සකම තියෙන අපේ යතිවරයන් වහන්සේලා දෙන්නෙක් මුලසුනේ වැඩ ඉන්නවා. අපේ ගෞරවනීය වරායයි සමිත හාමුදුරුවෝ, අපේ ගෞරවනීය තලංගල්ලේ සුදම්ම හාමුදුරුවෝ, බට ඔබ වහන්සේලා දෙනමගෙන් දෙපා නැම දවසරයි. ඒකට ඔබින හොඳ පිරිසක් ඉන්නවා මේ ධර්මශාලාවේ. අද මේ පුරපසළොස්වක පොහොය දවසේ මේ සිල් සමාදන් වෙලා ඉන්නේ මනුස්සකම තියෙන අය අපි හාමුදුරනේ. මේ වැඩසටහන විකාශනය කරන්නේත් මනුස්සකම තියෙන මාධ්‍ය ආයතනයකින්. ඒතර සියල්ල මත මනුස්සකම එකතු වෙලා හැබැයි අපෙන් අද මනුස්සකම ගිලිහිලා ගිහින්. අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි, කඳු යායම අපේ තමයි, අපේ රාජ්‍යයේ කියන මිනිස්සු තමයි වැඩි. සබඳ අපි කඳු නොවෙමු, අපි කඳු නොවි ගංගාවක් වෙමු කියන මිනිස්සු නෑ. ඒ නිසා අද මනුස්සකම කියන එක ඊටා වේගයෙන් පලා ගිහින්. අම්මගේ මව්කමේ මනුස්සකම නෑ. තාත්තගේ තාත්තකමේ මනුස්සකම නෑ. සහෝදරයාගේ සහෝදරකමේ මනුස්සකම නෑ. දරුවගේ දරුකමේ මනුස්සකම නෑ. ගුරුවරයාගේ ගුරුකමේ මනුස්සකම නෑ. වෙලෙන්දාගේ වෙලඳාමේ මනුස්සකම නෑ. අද හැම තැනම බලන් ඉඳෙද්දී අපි මිද වැටිලා. හැබැයි අපි හාමුදුරනේ ධම්මෝ වනාන්තරං ගත. මේ ඔක්කොම ටික තියෙනවා කොහෙද? වන සතුන් තුල. ලස්සන කතාවක් හාමුදුරනේ ඔබ වහන්සේලා දකින්නද මේ පින්වතුන් වගේම අපිව මේ වෙලාවේ නරඹන සමස්ත ලෝකවාසී ඔබ දකින්න නැති පහුගිය දවස්වල ඊටාම ලස්සන පින්තූරයක් අන්තර්ජාලයේ පළ වුණා. මුව දෙනක් තමන්ගේ පැටියත් එක්ක එනවා හාමුදුරනේ වතුර බොන්න. වතුර බොන්න ඇවිල්ලා වතුර බීලා මේ දෙන එගොඩට පීනන්න උත්සාහ කරනවා. අම්මා මෙගොඩ ඉන්නවා, මුව පැටියා පීනගෙන යනවා. යනකොට ඈතින් කිඹුලෙක් එනවා. මේ මුව අම්මා දකිනවා දැන් තමන්ගේ පැටියව තව මොහොතකින් කිඹුලට අසු වෙනවා. හාමුදුරනේ මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? අර මුව අම්මා පැටියට මෙහා පැත්තෙන් ගඟට පැනලා වේගයෙන් පීනාගෙන ගිහිල්ලා අර කිඹුලට ආහාරයක් වෙනවා. මුව පැටිය බේරිලා ඉගොඩට යනවා. දැන් මේ සිද්ධිය තුළ අපි දකින අම්මාවරුයි අද අපේ රටේ තන තන දාලා යන දරුවන්ගේ අම්මාවරුයි අතර අපි දකින මනුස්සකමකෝ. හාමුදුරනේ පින්වතුනේ පහුගිය දවස් ටිකේ ඊටාම සංවේදාත්මක සිද්ධි දෙක තුනක් ඇහුවා. මේ අවුරුද්දේ මාස 4 ළමයි දෙතුන් දෙනෙක් ළඟ දූෂණය කළ මැරුවා. මේ අවුරුද්දයි මාස 4 ළමෙක් හදන අම්මා කෙනෙක් නැද්ද? මෙහෙම පිට මිනිස්සුත් එක්ක මහරෑ දරුවෝ නාන්න යවන ගමන් යවන අම්මලා මේ ලෝකේ ඉන්නවද? කෝ උන්දලගේ මනුස්සකම්. කෝ උන්දලගේ මනුස්සකම්. ඒ නිසා අපි මනුස්සකම දකින්න ඕනේ. දැන් පහුගිය දවස්වල ආම්දුනේ අපිට ලෝකෙම පණිවිඩයක් කිව්වනේ මේ කොරෝනාව. නමුත් බලන්න මේ කොරෝනාව ඇතුලේ ඔබ වහන්සලා වගේ මනුස්සකමින් වැඩ කරාදී මම දන්නවා හොඳට මේ හල්බරාවේ ගමේ මිනිස්සු අපට සහතික කියයි, කෑ ගහලා මොර දීලා කියයි වරායායේ හාමුදුරුවෝ මොනතරම් පිහිටක් වුණාද මේ ගම් වලට කියලා. හැබැයි හාමුදුරුවනේ රුපියල් 5ට 10ට විකුණපු මුව ආවරණය රුපියල් 175ට 200ට විකුණන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකම නැති වෙලා තුච්ච තුප්පැහි අදමිය බවට පත් වුණා. රුපියල් 20ට 25ට විකුණපු පොලොස් ගෙඩිය රුපියල් 200යි කියන තරම්. සත 20ට 25ට විකුණපු බුලත් කොලේ රුපියල් 50යි 60යි කියන තරම් අපේ මිනිස්සු ඊටාම අප්‍රසන්න. කෝ මනුස්සකම්. කොරෝනාව ඔබට කියලා දුන්නේ ඔබ අනිසි විදියෙන් කොහොම උපයාගත්තත් ඒ ධනය ඔබට දාලා යන්න සිද්ධ වෙනවා. ඉතාලිය කියලා කියන්නේ ලෝකේ අප්‍රමාණ ධනෙ තිබිච්ච මිනිස්සු. ඒ මිනිස්සු සල්ලි වීසි කළා මහ පාරට. මේ සල්ලි වලින් කරන්න දෙයක් නැහැ කියලා. එහෙම තියෙද්දී අපි තේරුම් ගන්න ඕනේ මනුස්සකම කොතනද අපි අරගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා ඔබ කන්දක් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ මහා රුක්ෂයක් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ මනුස්සකම තියෙන සැබෑ සීතල දිය පොදක් වුණොත් ඔබට හුඟක් වෙලාවට සැනසෙන්න පුළුවන් වෙයි. දැන් අපිට ඉගැන්වුවේ හාමුදුරනේ පොඩි කාලේ මේ ඔබ අපි ඔක්කොටම උගන්ලා තියෙන්නේ කොහමද? කන බොන කෑම තනියම වල දන්න එපා අසරණ කෙනෙකු ආවම එල
වන්න එපා අයුක්තියට කිසි දින හිස දෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා. මේකයි හාමුදුරනේ මනුෂ්‍යත්වයේ පදනම. කන බොන කෑම තනියම වළඳන්න එපා. ඔබ වහන්සේට දානි හම්බෙද්දී ඔබ වහන්සේට ඕනම් මේ නිමලාරාම පන්සලට දානි වළඳලා ඉන්න පුළුවන්කම තියෙද්දී ඔබ වහන්සේ මිටි ගෙනල්ලා රෑ නිදි වරාගෙන කඩලා මේ දායකොත් එක පැකට් හදාගෙන මේ ගම්මාන පුරා පහුගිය කාලේ මිනිස්සුන්ගේ බඩගින්න නිව්වේ ඔය මනුස්සකම හින්දා. ඔබත් මතක තියාගන්න. බුදුහාමුදුරුව අපිට වදාළේ බත් සරලුවක් දන් නොදී කන්න එපා. තව කෙනෙක් බඩගින්න ඉඳි කන්න එපා. හාමුදුරනේ අපේ ගෙදර කවදාවත් අල්ලපු ගෙදර බඩගින්න ඉන්නකොට අපි කාපු જાතියක් නෙමෙයි. අපේ ගෙදර 4 දෙනෙක් නම් ඉන්නේ කවදාවත් 4 දිනාට බත් වියපු ගයක් නෙමෙයි සිංහල බෞද්ධ ගෙදර. අපි එක්කෙනෙකුට දෙන්නෙකුට නිතරම වැඩිපුර බත් තියුවා අපේ ගෙදර. ඒ නිසා අද මිනිස්සු එහෙම වෙලා නැහැ. දෙවෙනි කාරණාව තමයි හාමුදුරනේ ඊටම වැදගත්. අපි කනවා බොනවා වගේම කන බොන කෑම තනියම වළඳන්න එපා. අපි තනියෙන් කනවා බොනවා වගේම ඒක කරනවා නම් එතන මනුෂ්‍යත්වයට කරන ලොකුම බාධකයක්. දැන් අපි දන්නවා හාමුදුරනේ ඉස්කෝලේට ළමයාට කෑම පැකට් එක යවන්නේ දෙන්නේ කාටවත් කටක් දීලා වුණොත් බලාගෙනයි. කෝ පොඩි එකාගේ දාණය හාමුදුරනේ. කෝ පොඩි එකාගේ දාණය. අපි ඉස්කෝලේ ගුරුවරු. අපි ඉස්කෝලේ වැඩ කරන කාලේ ළමයින්ගෙන් ඇහුවාම ඇයි පුතේ බත් කට අපෝ බෑ අම්මා බයිනවා අම්මා කිව්වා දෙන්න එපා කියලා. සුදාමාරු නැද්ද අපිට යද්ද කීම හාමුදුරනේ නැද්ද? එහෙනම් අම්මලා පුංචි කාලේ ඉඳලා දරුවාට පුරුදු කරන්නේ නොදී නොබෙදා ජීවත් වෙන්න නම්. එතනින් මොකද තියෙන දේ? තා වැදගත් කාරණාවක් තමයි හාන්නේ අයුක්තියට කිසි දින හිස දෙන්න එපා. අද මේ රට මේ තරම් අපරාධ සිද්ධ වෙනවා. මේ අපරාධ දැක දැක මිනිස්සු නොදැක්කා වගේ යනවා. Tamanට සාක්ෂි දෙන්න වෙයි. Taman කොටස්කාරයෙක් වෙයි. Tamanට උසාවිය යන්න වෙයි. Tamanට පොලිසිය යන්න වෙයි කියලා අන්ධයෝ බීරෝ වගේ මිනිස්සු මේව දිහා බලන් ඉන්නවා. ඒ නිසා අපරාධ වෙනවා. ඇයි කතා කරන්න කවුරුත් නැහැ ඉදිරිපත් වෙන්න බයයි. මේ නිසා මනුස්සකමට ප්‍රබල පහරක් එල්ල වෙලා තියෙනවා. අපි උත්සාහ කරමු. අපේ ලෞතර බුදුහාමුදුරුවෝ දැන් අපේ සුදම්මාදුරු බතක් කළා. අපි මොනතරම් දුර්ලභද මේ මනුස්සකම ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගත්තු මනුස්සකම තවදුරටත් උගසට තියනවාද? අර කියපු 136ක් වූ වැටුනොත් සතිසක් වැටුනොත් තියෙනවනේ ලෝඩ් සංක 137ක් නිරේ. මේ නිරයන් 136කට වැටෙනවද? නැත්තම් මනුෂ්‍ය ලෝකයේ තුල සැබෑ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙලා අපි මැරිලා යනවද? ආම්දුරනේ අපි මලාම මන් නිතර කියන කතාවක් පින්නතුනි මිනිස්සු වචන දෙකක් කියනවා. එකක් තමයි හාන්නේ ඕක මැරිච් එකමයි හොඳ කියන්නේ. කියනවද නැද්ද? කියනවා. අනිත් කාරණාව තමයි අනේ අපරාධයේ මිනිස්සයා මලේ. ඒ මිනිස්සයා ඉඳෙදි මම්මලා නම් හොඳයි. කියනවද නැද්ද? කියනවා. ඔබ කැමති ওই දෙකෙන් කොයිකටද? ඔබ ඔන්න ওই දෙකෙන් කොයිකටද කැමති කියලා හිතලා බැලුවොත් ඔබ ළඟ මනුස්සකම ඉතා හොඳින් රැකේ. මනුස්සකම ගැන උසස් අදහස් මේවා. මිනිහෙක් වෙන ඔබට මිනිහෙක් වෙන්න වටින අදහස් මේවා. විතක කියනවා ප්‍රීතිකුලතුංග මැතිතුමනි වියරු ගිනිදෙල් නොවෙමු වනය අවුලා දමන සිසිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින. මේක තමයි වෙන්න ඕන. මහා ගින්නක් වෙලා දැවෙන කැලේ අවුලනවට වඩා ඒකට වැටෙන වැස්සක් වෙන්න පුළුවන් නම් තමයි අපි උත්සාහ කරන්නට ඕන. පින්වතුනි හිතවතුනි 1950 වෙනකොට මේ රට ණය නැහැ. 1978 වෙනකොට නැව් 5ක් තියෙනවා අපේ රටට. එතකොට පළවෙනි අවුරුදු 30 48න් පස්සේ පළවෙනි අවුරුදු 30 මේ රටේ වාණි සංස්ථාවක් ඊළඟට සීනි ෆැක්ටරි කීපයක් දෙකක් සිමෙන්ති කම්හල් 3ක් ආදී වශයෙන් මේකේ පට පණුව වවනවා අපේ රටේ මිනිස්සු. ප්‍රධාන පෙළේ රෙදි සමාගම් 3ක් පටසලු විකුණනවා. අම්බලන්තොට ඇඹිලිපිටිය ඔය මොණරාගල පැත්තේ කපු පටපණුව වගා කරනවා. එහෙම කරලා මේ රට දියුණු කරපු දියුණු වෙච්ච රටක්. එහෙම රටක ඊළඟ අවුරුදු 30න් පස්සේ 2008 වෙනකන් 78 ඉඳලා ඊළඟ අවුරුදු 30න් පස්සේ ඒ 30 ඉක්මවා ගියපු අපි අද දියුණු තාක්ෂණික යුග
චන්ද්‍රිකා යුග ගැන කතා කරන යුගයක ප්‍රීතිකුලතුංග මැතිතුමනි අපිට ආපහු තේනවා නේද අම්මේ තාත්තේ අර්ථකථනයක් අපේ පාසල කොතනද තියෙන්නේ අපේ පන්සල කොතනද තියෙන්නේ අපේ රට කොතනද තියෙන්නේ එහෙනම් අපේ රට 1950 වෙනකොට ණය නැති අපේ රට අද මේ මොහොත වෙනකොට ණය බරිත රටක් උනේ එක්කෙනෙක් දෙන්න නිසා නෙමෙයි එක්කෝ අපේ ළඟ මනුස්සකම නැති වුණා අපේ ළඟ කම්මැලිකම තිබුණා ප්‍රීතිකුලතුංග මැතිතුමනි අර ඔබතුමා කියනකොට අපිට කුඹුරුවක් කර 25ක් අස්වද්දන්න පුළුවන්කම ලැබුණ වරායයි සමිත හාමුදුරුවෝ විදියට මට ඊළඟට අපි මේ කොරෝනා වෙලාවේ දැන් ඔබතුමා මේ කියනකොට අපේ හාමුදුරනේ මනුස්සකම ගැන කියද්දි මම ගෙවල් වලට ගිහිල්ලා දැක්කා මේ අසරණකම මිනිස්සුන්ගේ මම ඇඹිලි පිටියේ ගිහිල්ලා මගේ ගමේට ගිහිල්ලා මගේ ගෙදෙට්ට ගිහිල්ලා මගේ ගම් වලින් මේ එළවලු ටික හොයාගෙන එනකොට සමහර අවස්ථාවල හිටියා ඒ පළාත් වලට ගියාම සමහර මිනිස්සු පොලිසියට කතා කරා කොළඹින් සෙනග ඇවිල්ලා කියලා නිරෝධායනය කරන්න කියලා. ඉතින් ඕවයින් බේරිලා අපි මේ මනුස්සත්වයේ නිසා මිනිස්සුන්ට කන්න අඳින්න දුන්නා. එහෙම කරපු හාමුදුරුවෝ හිටියා. එහෙම කරපු ගිහියැත්තෝ හිටියා. එහෙම කරපු අය හිටියා. අපේ හාමුදුරුවනේ මේ කියන මේ කතා ටිකත් එක්ක අපි කොතනින්ද පටන් ගන්නෙ අපේ හාමුදුරුවනේ නැව් නැගපු මනුස්සකම 1948 78 වෙනකොට 78 දී නැව් නැග්ගනම් මනුස්සකම ආපහු කොහොමද හාමුදුරනේ මේ මනුස්සකම අපි ගෙන්න ගන්නෙ? අපේ හාමුදුරනේ අපට මේ මනුස්සකම ගන්න පුළුවන් හොඳම චරිතය තමයි ලෝතුරා බුදුහාමුදුරුවෝ. අපේ හාමුදුරනේ බුදුහාමුදුරුවන්ගේ චරිතේ බලන්නකො උන්වහන්සේගේ මනුස්සකම මේ සැබෑ මිනිසෙක් බුදුහාමුදුරුවන්ට අපි කියන්නේ උත්තරීතර මිනිසෙක්. බුදුහාමුදුරුවෝ අර ද්‍රෝණ සූත්‍රයේදී ද්‍රෝණ බමුණට දේශනා කරේ මම අර මඩ සහිත විලක පිපුණු ඒ මඩ නොතැරවි උඩට විකසිත වෙලා තියෙන නෙළුම් මලක් වගේ කියලා. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ අනේ උත්තරීතර මිනිසෙක්. ඒ උත්තරීතර මිනිසයාගේ ළඟ අපේ හාමුදුරනේ අපට ගත යුතු මනුස්ස ධර්ම ගොඩාක් තිබුණා. අපි ඒව අරගත්තා. මම අපේ හාමුදුරනේ කීපයක් කියන්නම්. අපේ බුදුහාමුදුරුවෝගේ ළඟ තිබිච්ච මනුස්සකම තමයි බුදුහාමුදුරුවෝ තැනකට ගියාම එතෙන්ට ගියපු ගමන්ම ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඉස්සෙල්ලා අහන්නේ උන්වහන්සේලාගේ සැපසනීප කොහොමද? කොහොමද සැපසනීප? ඉස්සෙල්ලා අහන්නේ එහෙම. කොහොමද යැපීම? උන්වහන්සේලා සිව්පසය කොහොමද? කොහොමද ශාරීරිය පවත්වා ගන්න පුළුවන්ද? ඔබට ලැබෙනවද සිව්පසය? හාමුදුරනේ ඒක අහුවා. ඒක අපේ හාමුදුරනේ ඒක අපිට තිබුණා අවුරුදු දහස් ගාණක් අපේ රටේ මිනිස්සු පාරේ තොටේදී බාල්දිය අරගෙන යන්නේ ගඟට නාන්න. ලිඳට නාන්න යන්නේ. නේද පිරිත මාත්‍යා? යනකොට අහනවා නාන්න නේද යන්නේ? ඒ අහන්නේ මේ ඔච්චමට නෙමෙයි. ඒවා මේ පහත් කරලා කතා කරන්න නෙමෙයි. ඒ තමයි මනුස්සකම. හැබැයි අපි හිතුවා හාමුදුරනේ ඒවා මේ අපිට ඔච්චම් කරනවා කියලා. ඒ කියලා මොකද කරේ? අපි ළඟ තිබුණු අර බුදුහාමුදුරුවන්ගෙන් අපට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්සකම අපි පැත්තකට වීසි කරා. අපේ හාමුදුරුවනේ බලන්න බුදුහාමුදුරුවෝ වැසිකිළියට වඩිනවනම් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ඉස්සෙල්ලා කාරනවා එළියේ ඉඳගෙන. එහෙම නැත්නම් දොරට තට්ටු කරනවා. මේ බුදුහාමුදුරුවෝ අපට මේ මනුස්සකම දුන්නේ බුදුහාමුදුරුවෝ බලන්න මේ මනුස්සකම අපට ඒව ලැබුණේ බුදුහාමුදුරුවන්ගෙන්. ඒ විතරක් නෙමේ හාමුදුරුවනේ මේ බලන්න අපි ගත යුතුම ඉතාම වටිනා මනුස්සකමක් තියෙනවා බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරුවෝ දවසක් ධම්මකතික නන්දක හාමුදුරුවෝ බණ කියා ඉන්නවා. නන්දක හාමුදුරුවෝ හරිම දක්ෂයි බණ කියන්න. හරිම මිහිරි, හරිම ලස්සනයි. බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩියා. නන්දක හාමුදුරුවෝ ලස්සනට බණ කියනවා. බුදුහාමුදුරුවෝ මොකද කරේ? එළියට වෙලා දොර ළඟට වෙලා හිටගෙන හිටියා. බණ අවසන් වෙනකන් අපේ හාමුදුරනේ හිටගෙන හිටියා. ඉඳලා අවසන් වුණාට පස්සේ එන ගමන් කියනවා නන්දක ඔබේ බණ හරිම මිහිරි, හරිම ලස්සනයි. හැබැයි මගේ කොන්ද රිදෙනවා. එතකොට තමයි නන්දක හාමුදුරුවෝ දන්නේ බුදුහාමුදුරුවෝ මේ එළියේ ඉඳගෙන බණ ඇහුවා කියලා. බලන්න අද අපේ හාමුදුරනේ අපේ මිනිස්සු මේ වගේ පින්කමක් තියෙන තැනකට මේ ප්‍රභූවරයෙක් එනකොට මොකද වෙන්නේ? දැන් මේ වැඩසටහනක් කරන තැනකට ප්‍රභූවරයෙක් එනවා නම් මේ වැඩසටහන නිසා එළියට වෙලා ඉන්නවද නැත්නම් කඩාගෙන මේ එනවද? බලන්න මනුස්සකම කෝ අපිට මේ මනුස්සකම කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ. ඒ විතරක් නෙමෙයි බලන්න බුදුහාමුදුරුවෝ මේ අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ මේ කුඩා දරුවෙකුට තාත්තා කෙනෙක් කරන අවවාදයක් වගේ තමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ එක තැනකදී කියනවා කශ්‍යප
ඔබ දැන් වයසයි. ඔබට කාශ්‍යප හාමුදුරුව අපේ හාමුදුරනේ ගොරෝසු සිවුරු ඇඳලා තින්නේ. හන නූල් වලින් හදපු සිවුරු ඇඳලා තින්නේ. ඒ නිසා බරයි ඒ සිවුරු. බුදුහාමුදුරුවොත් එක්ක සිවුරු මාරු කරගෙන තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට හම්බෙච්ච ගොරෝසු සිවුරු අරගෙන සිවුමැලි සුමට සිවුරු කාශ්‍යප හාමුදුරුව බුදුහාමුදුරුවන්ට දීලා තියෙනවා. එක තැනකදී පින්වතුනි බුදුහාමුදුරුව අපේ හාමුදුරනේ දේශනා කරන මහා කශ්‍යපයනි ඔබට ඔය සිවුර ගොරෝසුයි දැන් වයසයි පොරවන්න බෑ. ඒ නිසා ඔය සිවුර දෙන්න සුසු කෙනෙකුට දීලා ඔබ මේ මට සිලුටු බොහොම සිනිඳු සිවුරක් පෙරවන්න. බලන්න කොච්චරද. ඒ විතර නෙමෙයි කියනවා උන්වහන්සේ පිණ්ඩපාතිකයි අපේ හාමුදුරනේ ජීවිතාන්ත. උන්වහන්සේට කියනවා දැන් ඔබ වහන්සේ වයසයි. පිණ්ඩපාතේ වඩින්න එපා. දැන් ගෙදරකින් ගේන දානේ වලදලා වැඩ ඉන්න. මනුස්සකම අපේ හාමුදුරනේ. ඒ වගේම අපේ හාමුදුරනේ දවසක් බුදුහාමුදුරෝ සීතලේ උන්වහන්සේ කුටියේ වැඩ ඉන්න ගමන් එක සිවුරක් පෙරවගෙන ඉන්නවා උන්වහන්සේ. සීතල වැඩි උන්වහන්සේට. උන්වහන්සේ දෙවනි සිවුරක් පෙරව ගන්නවා. පාන්දර වෙනකොට ඊටත් වැඩිය සීතල වැඩි උන්වහන්සේට. උන්වහන්සේ තුන්වෙනි සිවුරත් පෙරව ගන්නවා. පෙරවගෙන ඉවරලා උන්වහන්සේ පස්සේ කල්පනා කරනවා මේ වනාන්තරවල කැලවල අපේ හාමුදුරනේ රහතන් වහන්සේලා භාවනා යෝගී වැඩ ඉන්නවා. උන්වහන්සේලාට එහෙනම් කොච්චර සීතලද? උන්වහන්සේලා එක සිවුරයි පෙරවගෙන ඉන්නේ. අන්න එදා බුදුහාමුදුරුවෝ තීරණය කරා අපේ හාමුදුරුවනේ තුන් සිවුර නියම කරන්න. එදා තමයි තුන් සිවුර නියම කරේ. බලන්න බුදුහාමුදුරුවෝ ළඟ තියෙච්ච මනුස්සකම. මේ මනුස්සකම තමයි හාමුදුරුවනේ අපට ලැබුණේ. අපට ලැබුණේ මේ මනුස්සකම. දැන් අපේ හාමුදුරුවනේ මනුස්සකම එක වචනයක් නම් එක කොටුවක් නම් අනිත් පැත්තේ කොටුවේ තියෙන්නේ අමනුස්සකමනේ. දැන් මනුස්සකම අපි ළඟ නැත්තම් ඊළඟට අපිට තියෙන්නේ මොනවද? අමනුස්සකමනේ. ඉතින් අපේ හාමුදුරනේ මනුස්සකමයි අමනුස්සකමයි අපි වෙන් කරලා අඳුර ගන්න ඕන. ඉතින් ඒ ඇත්තටම මේ ගොඩාක් බැරෑරුම් පෘතුල විශාල පරාසයක තියෙන මාතෘකාවක් අපේ හාමුදුරනේ මේ මාතෘකාව. ඉතින් ඒක නිසා අපේ හාමුදුරුවෝ ඇහුවා වගේ මම ඔය අපේ රටේ මිනිස්සු හාමුදුරනේ අපි මේ බුදුහාමුදුරුවන්ගෙන් අපට මේ ලැබිච්ච මනුස්සකම අපි කොච්චර මෙතුමා කිව්වා වගේ අපි අනුන්ට අපි අනුන්ට නොදී නොකාපු જાතියක්. බලන්න අපේ මිනිස්සු ගොවියෝ අපේ හාමුදුරුවෝ අපි කවුරුත් ගම්වල මිනිස්සු අපේ හාමුදුරනේ අපේ මිනිස්සු ඉස්සර කුඹුරු හදනකොට කුඹුරේ කෙලවර කැලෑව අද්දර කුඹුර කාටද වැපුරුවේ? කුරුළු පාළුව කියලා වැපුරුවේ කාටද? කුරුල්ලන්ට. ඒක මේ කුරුල්ලන්ට කියලා ඒක මේ අඩුවි වලින් මේ එහෙම නෙමෙයි වැපුරුවේ. ඒකත් අර කුඹුර විදියටම ඊටාම සරුසාර වෙන්න වපුරලා ඒ කුඹුර දුන්න කුරුල්ලන්ට. ඒ જાතියක් හාමුදුරනේ අපි මනුස්සකම ඒ වගේ මනුස්සකමයි මේ හැම දෙයක්ම පිරීලා ඉතිරිලා ගියපු જાතියක් අපි ඒ જાතිය ගොඩ නැගුවේ බුදුහාමුදුරුව අපට. ඔව් අපි හඳුනේ හොඳටම පැහැදිලි අපිට තිබෙන වෙලාවත් එක පින්වත්නි අද අපි නිකිනි පොහොදා ධර්ම සාකච්ඡාව TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාවේ ඉතින් මේ අපේ හඳුනේ අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක මනුස්සකම ගැන කතා කරගෙන එනකොට අපිට නතර කරන්න අවශ්‍ය කරන නවතින්න අවශ්‍ය කරන වෙලාවත් සැලසීගෙන එනවා. නමුත් මම ඊට කලින් සූදානම් අපි ප්‍රීති කුලඳුංග මැතිතුමනි අපි අවසානයට යන්නත් ඕන මේ සාකච්ඡාවේ දහවල් බුද්ධ පූජා කටයුතු සිදු කරන්නට තිබෙන නිසා එනිසා අපි අවසානයක් මේකට තියමු. මනුස්සකමට මේ කොරෝනා ගොයි හිටියා, කොරෝනා මෙලෙන්දෝ හිටියා, කොරෝනා මුදලාල්ලා, කොරෝනා කෝටිපතියෝ මේ ඔක්කොම ආස්සේ මනුස්සකම ගැන තව වචනයක් අපි කියමු. මම කැමතියි මේ සමිතහාඳුරු පටන් ගත්තනේ ගීතයකින් මේසා මමත් පුංචි ගීත කැලලක් කියන මට අවසර දෙන්න. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් ආම්දුරනේ නන්දා මාලනීය ගායන මේ ගීතය මුළු ලෝකයටම මනුස්සකමට කරන ආරාධනාවක්. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින්. ඔබ වැස්සක් වෙන්න. ඔබ වැස්සක් වෙන්න කොහාට වහින්නද? අවුරුදු ගානකින් දිය පොදක් නොවැටුණු මහා ගිම්හානින් පසුන ගම්මාන වලට. වියලි ගම්බිම් වලට ඉහලින්. ඉදෙන්නට හැකිනම් බතක් වේ. ඔබ බත් මුට්ටියක් වෙන්න. ඔබ හාල් ලුණ්ඩුවක් වෙන්න. ඔබ හාල් මිටක් වෙන්න. කවුරු වෙනුවෙන්ද? බතක් නොයිදෙන පැලක රහසෙන්. මේ රටේ කොච්චර තියනවද බතක් නොයිදෙන ගෙවල්? මේ රටේ කොච්චර තියනවද වහලට ඉටිකොල දාපු ගෙවල්? අපේ වරායායේ සමිතහාමුදුරු සුදම් මහරුණි ඊයේ පෙරේද වනකට වැඩියා. ඔය ගල්ගමුව පැත්තේ. උන්වහන්සේ දකින්නවා
ඉටිකොල දාපු ගේක ඉන්න ආච්චි අම්මා කෙනෙක්. තනි මවක්. අපේ හාමුදුරුවෝ වාහනේ නතර කළා ඒ අම්මගේ ගේ හදන්න පොරොන්දු වෙනවා. ඒ අම්මට ගේ හදනවා. ඒක වෙත් කරගන්න. අපි දකින දේ ඔබට අතපත් කුසලය. ඔබ අප තේරුම් ගත යුතුයි අපට මේ පෙන්වන්නේ ධර්මයේ අතපත් කුසල්. අපි ඒවා දැකලා අහක බලාගෙන යනවා නම් අපිට අතපත් නිවනත් අතෑරෙනවා. ඒ නිසා manussකම කියන එක හොඳටම හදාගන්න. ඔබේ දරුවා විතරක් ඔබේ කියලා හිතන්න එපා. සමස්ත දරුවෝ අපේ. මේ අම්මා මගේ විතරක් නෙමෙයි සමස්ත මව්වරු මගේ. මේ රටේ මිනිස්සුම එක්කෙනා අපි එහෙම හිතුවොත් අපිට හුඟක් දුර ගමනක් යන්න පුළුවන් වෙයි. අර අපේ හාමුදුරු දෙනම මතක් කළා වගේ බුදුහාමුදුරුවෝ 3 වතාවක් වැටපු රටක්. බුදුරජාණන් වහන්සේ ස්ථාන 16ක් ස්පර්ශය කරපු රටක්. manussකම කියන එක උතුරා ගිය රටක්. හැබැයි අද අපි අමනුස්ස රජදහනක් බවට පත් වෙලා තියෙන්නේ. අපේ වරදින්ද කාගේ වරදින්ද? ඊයර මට කතා කරා හාමුදුරනේ එංගලන්තේ ඉඳලා පුතෙක්. ඒ පුතා මට කියනවා සර් ඕගොල්ලෝ වැඩසටහන් වලට ගියාම මෙන්න මේ දේ මතකතුව කියන්න. මම මොකද්ද පුතේ? සර් මෙහි ඉන්නවා අනාථ වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු කොහොමද වීසා එක හදාගන්නේ? අපේ රටට දොස් කියලා. අපේ රටේ මිනිස්සු මරනවා පාව දීලා. අපි ඊටාම නින්දිත විදිහට අපි සුද්දා එපා කියලා සුද්දා ඉලවපු රට අපි. නමුත් දැන් අපේ අය එංගලන්තෙට කියලා වීසා එක අරගෙන සිටිසන්ෂිප් එක හදාගන්න ග්‍රීන් කාඩ් එක ගන්න රටේ නැති වැරදි අපි ගැන කියනවලු අපේ රට ගැන කියනවලු. ඒවා එකතු කළා තමයි හාමුදුරනේ මානව හිමිකම් වලදී අපිට ගහන්නේ. ඒ නිසා ඔබ ඒ බඳු කෙනෙක් වෙන්න එපා. ඔබට මේ මව් රට එපා නම් ඔබ මේ මව් රටට කැමති නැත්නම් තුන් වරක් බුදුහාඳුර වැඩිය මේ බිමට ඔබ අකමැති නම් ඔබ ගෞරවාන්විතව පිට වෙන්න. මේ බිමට අපහාස කරන්න එපා. මේ බිමේ manussකම නැති වෙන විදිහට වැඩ කරන්න එපා. ඒ නිසා අපි ඔක්කොම manussකම තෝරගමු. ළඟ ඡන්දෙකුත් වෙනවනේ. ඡන්දෙනුත් හොඳ මිනිස්සු තෝරගන්න උත්සාහ කරමු. ඔව් අපිට නිකිනි පොදා ධර්ම සාකච්ඡාව හමාර කරන්නට වෙලාවත් හරි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු විද්වත් සභාවට සමුදෙන්නටයි සූදානම් වෙන්නේ. අවසාන වශයෙන් මතක තබා ගන්න පින්වත්නි manussකම ගැන ගොඩක් අර්ථකථන තියෙනවා. මෙහෙම මතකයක් තියාගන්න නපුරු හීනය නොවෙමු ළමුන් නිදිසුව බිඳින. ඔබ නපුරු හීනයක් වෙන්න එපා. කෙනෙක්ගේ හීනයක් බිඳින. සොඳුරු අඬ හැරය වෙමු දනන් නින්දෙන් මුදන. නිදාගෙන ඉන්න මිනිසෙක් ඇහැරවන්න පුළුවන් ලස්සන වචනයක් වෙන්න, ලස්සන අර්ථකථනයක් වෙන්න, ලස්සන ස්වරයක් වෙන්න, ලස්සන තනුවක් වෙන්න. ඉතින් ඒ නිසා මේ ආරාධනාව ඔබ හැමට කරනවා අපි. ඒ කරන්නේ අර වියලුණු බිමට අහසින් වැටෙන දියපොදක් වගේ manussකම ඔබේ ජීවිතයට එකතු කරගන්න කියන ආරාධනාවත් කරන ගමන් දීලා කාලා හිටපු જાතියක් අපේ જાතිය සුද්දෝ රොබර්ට් නොක්ස් වගේ අය සුද්දෝ කිව්වේ එහෙම විදේශිකයෝ දැක්කේ අපේ රට ගැන දේශාටක වාර්තාවල තිබුණේ එහෙම ඒව් රටක අපි මිනිස්සුයෝද කියලා හිතෙනවා සමගි මාවතේ සමගිය නැහැ එකමුතුකම මාවතේ එකමුතුකම නැහැ ඉතින් මේවා ගැන කියන්න ගියොත් අපිට තව පැය භාගයක් කතා කරන්න පුළුවන් මේ සාකච්ඡාව මෙහෙම යද්දි මට ගොඩාක් දේවල් මතක් වෙනවා. ඉතින් එහෙව් ලෝකයකට හිතන්න කොච්චර දේවල් ප්‍රශ්නාර්ථයක් අපි හමුවේ තිබෙනවා. ඇත්තටම මැතිතුමනි මේ කොරෝනා කියන එක මිනිස්සු අඳුර ගන්න හොඳ වෙලාවක් වුණා. තියෙන මිනිහා දෙනවද නැද්ද නැති මිනිහා දෙනවද නැද්ද කියලා හැමෝම අඳුන ගන්න හොඳ අවස්ථාවක් වුණා. ඒ නිසා මිනිසා නොමිනිසා හඳුනාගෙන මේ වනසතුන් ජීවත් වෙන රුදුරු කතරේ manussකම් රැකගෙන ඔබත් ඔබේ දරුවනුත් රැකිලා ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවායි අදත් පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සිට අපි සෙත්පතන ආශිර්වාද කරන ගමන් ගෞරවනීය ආරාධනෙන් වැඩම අවදාළ ශාස්ත්‍රපති තලංගල්ලේ සුදම්ම අපේ ගෞරවනීය හාමුදුරනේ දිගාසිරි වේවා කියලා පාද නම දිමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ ආචාර්ය ප්‍රීති කුලතුංග මැතිතුමනි ජාතික ආගමික කටයුතු රාශියක් කරන ඔබතුමාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩසටහන හමාර කරන්නටයි සෝදානම් සමුගන්නටයි අවස්ථාව හැමදිනාටම තෙරුවන් සරණයි